මෙතන සඳහන් කරනවා මහා ශ්‍රද්ධාවකින්ම සතිපට්ඨාන ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි කියලා. විසුද්ධි මාර්ගයේ ආනාපාන සතිය ගැන විස්තර කරන ආනාපාන සති කතා කියන කොටස විසුද්ධි මාර්ගයේ අටුවාවේ සඳහන් කරලා තියෙන විදිහට මේ විදිහටයි ඒක සඳහන් වෙන්නේ. මේ සියලුම අටුවාවන්ට ප්‍රධානයි විසුද්ධි මාර්ගය. අටුවාවේ සඳහන් කරලා තියෙන හැටි. එතකොට මේ අටුවාවේ සඳහන් කරාම සියලුම අටුවාවන්ට ප්‍රධානයි මේ විසුද්ධි මාර්ගය කියන කොටස. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව පවතින්නේ මේ අටුවාව තුළ. ප්‍රකීර්ණක දේශනාව කියලා කියන්නේ ධර්මයේ විස්තර කරලා තියෙන කොටස. විස්තරාර්ථ දේශනාවට තමයි අටුවාව කියලා කියන්නේ. ඒ අටුවාවේ ප්‍රධාන තැන ගන්නේ විසුද්ධි මාර්ගය. ඒ නිසා මේ ක්‍රමානුකූලවම භාවනා ක්‍රමයක් විසුද්ධි මාර්ගයේ සංග්‍රහ වෙනවා. ඊට වඩා ගැඹුරු කොටසක් සඳහන් වෙන තව තැනක් තියෙනවා. පටිසම්භිදා මග්ගපාළි කියලා ත්‍රිපිටකයේ කොටසක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරලා තියෙනටත් වඩා ගැඹුරින් විස්තර කරන තැනක් තමයි මේ පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් කරලා තියෙන්නේ. තවත් කොටසක් සඳහන් කරනවා පින්නතේ විභංග පාළියේ. මේ භාවනාව පිළිබඳව තව කොටසක් විභංග පාළියේ සඳහන් කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ආකාරයෙන් දේශනාවක් කළේ නම් කොහොම දේශනාවක්ද? අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචල කෝච සුකේච විහාරෝ uppන්න කේච පාපකේ අකුසලේ ධම්මේ දානයෝ අන්තර්ධාපේති වූපසමේති. මේ සඳහන් කරලා තියෙන ප්‍රකාශයේ තේරුම ප්‍රශංසාවක් කරමින්මයි භාග්‍යවතුන් වහන්සේ දේශනාව පටන් අරන් තියෙන්නේ. කාටද ප්‍රශංසාවක් කරලා තියෙන්නේ? මේ භාවනා ක්‍රමයේ පිළිබඳව. ආනාපාන සති භාවනා ක්‍රමයට ප්‍රශංසා කරමින්ම තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් අරන් තියෙන්නේ. ඒ පටන් ගත්ත ආකාරයේ pāli වාක්‍ය තමයි අපි සඳහන් කළේ. ඒකේ තේරුම පැහැදිලි කරනවා කොහොමද ප්‍රශංසා කෙරුවේ භාග්‍යවතුන් වහන්සේ. භික්ෂූනි මේ ආනාපාන සති සමාධිය වඩන ලද්දේ බහුලව වඩන ලද්දේ ශාන්ත වන්නේද ප්‍රණීතත් වන්නේද බාධා වලින් තොර වන්නේද සැපවත් වන්නේද වෙයි. සැපවත් වූ විහාරයක්ද වෙයි. ඒ කියන්නේ ආනාපාන සතිය වඩනවා නම් යම් කෙනෙක් ඔහු ඊට සැපවත් ආකාරයෙන් ජීවත් වෙනවා. වසනවා විහාරයක් වෙනවා කියලා කියන්නේ ඒකයි. බොහොම ශාන්තයි, ඊටාම ප්‍රණීතයි කියන කාරණාව සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් සඳහන් කළා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරමින්මයි පටන් අරන් තියෙන්නේ කියලා. දැන් ඉතින් මේ ප්‍රශංසා කරනවා. ආනාපාන සතියට ප්‍රශංසා කරනවා. කොයි වගේද? මේ ආනාපාන සති සමාධිය වඩන ලද්දේ බහුලව වඩන ලද්දේ. ඒ කියන්නේ දිගින් දිගටම වඩන කෙනෙක් බහුලව වඩන ලද්දේ ශාන්ත වන්නේද? ඔහු හොඳ ශාන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. නිමුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ප්‍රණීතත් වන්නේද? ඔහුට හරි ප්‍රියයි භාවනා ක්‍රමය. ඒ භාවනා ක්‍රමය ඉතා ප්‍රණීතයි. බාධා වලින් තොරයි. ඊටාම සැපවත්. සැපවත් වූ වාසයක් ඔහුට තියෙනවා. උපන් පෞකාර අකුසල ධර්මයන් ඒ උපන් ස්ථානයේදීම අතුරුදහන් කර දමයි. මොනතරම් වාසනාවන්ත තත්වයක්ද? උපන් අකුසල ධර්මයන් ඒ උපන් ස්ථානයන්හිදීම විනාශ කරලා දැමීමේ හැකියාවක් මේ ආනාපාන සතියේට තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මෙය බහුලව වඩන පුද්ගලයා ඊටාම සිහියෙන් ජීවත් වෙනවා. හිතේ අකුසල චෛතසික ධර්මයක් මතුවෙනකොටම අවබෝධ කරගන්නවා මගේ හිතේ මතුනේ පෞකාර සිතුවිල්ලක් කියලා. ඒ නිසා ඒක එතරම් විනාශ කරලා දානවා.
හැබැයි මේ ආනාපාන සතියෙන් මන අවබෝධය බහුලව වඩන කෙනෙකුට තමයි එහෙම අවබෝධ වෙන්න පටන් ගන්න. විනාශ කර දමයි. ඒ නිසා ඊටාම සංසිඳුන තත්වයකට විශේෂයෙන් සංසිඳුන තත්වයකට මේ ආනාපාන සති සමාධිය විසින් පුද්ගලයාගේ චිත්ත සමාධියපත් කරනු ලබයි කියලා භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. ඒක තමයි ප්‍රශංසාව. පුද්ගලයා හැම අතින්ම සුවපත් කරනවා ආනාපාන සති සමාධිය. මේ අයුරින් මේ ආනාපාන සති සමාධිය පිළිබඳව ප්‍රශංසා කරමින්මයි භාග්‍යතුන් වහන්සේ දේශනාව පටන් ගන්නෙ කියන කාරණාව සිහිපත් කරනවා. මේ කරුණු සියල්ලම තියෙන්නේ අට කතාවේ එකම තැනක නෙමෙයි. අට කතාවේම නෙමෙයි මේ සියලුම කරුණු තියෙන්නේ. ත්‍රිපිටකයේ තැන් වලින් මේ කරුණු විස්තර කරපු තැන් තියෙනවා. ත්‍රිපිටකයේ තැන් වල මේ කරුණු විස්තර කරලා තියෙනවා. අපි මුලින් සඳහන් කරපු පාඩය භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතියට කරපු ප්‍රශංසාව. මේ මුලින් සඳහන් කරපු පාඩය සහ මේ විස්තර කරන පාඩය. අපි තව පාඩයක් සිහිපත් කරනවා. ඒ විස්තර කරන පාඩය කියන දෙකම තියෙන ත්‍රිපිටකයේ. ත්‍රිපිටකයේ සූත්‍රවල තමයි පැහැදිලි කරලා තියෙන්නේ. දෙවෙනි පාඩය මොකද්ද? කතං භාවිතෝච භික්කවේ ආනාපාන සති සමාධි කතං බහුලී කතෝ. මේක තමයි දෙවෙනි පාඩය. කතං භාවිතෝච භික්කවේ ආනාපාන සති සමාධි කතං බහුලී කතෝ. කෙසේ වඩන ලද ආනාපාන සතිය කෙසේ බහුලව වඩන ලද ආනාපාන සතිය ශාන්තත් ප්‍රණීතත් වන්නේද? කෙසේ වඩන ලද ආනාපාන සතිය ශාන්ත වන්නේද ප්‍රණීත වන්නේද සැපවත් වූ විහාරයක් වන්නේද කියලා ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේමයි අහන්නේ. ආනාපාන සතිය සැපවත් වෙන්නේ කොහොමද? ශාන්ත වෙන්නේ කොහොමද? ප්‍රණීත වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේම අපෙන් අහනවා. ශාන්ත වූ විහාරයක් වෙන්නේ කොහොමද? ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේම අහලා පිළිතුරක් භාග්‍යතුන් වහන්සේම දෙනවා. මේ ප්‍රශ්න අහලා තියෙන්නේ පිළිතුරු දීමේ අටියෙන්මයි. උන්වහන්සේම ප්‍රශ්න කරනවා, උන්වහන්සේම උත්තර දෙනවා. උත්තරේ දීලා තියෙනවා මේ විදිහට: ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා. එහෙනම් කොහොමද ශාන්ත වෙන්නේ? කොහොමද ප්‍රණීත වෙන්නේ? භික්ෂුණී මේ සසර බිය ඇති භික්ෂුව අරණ්‍යයක හෝ රුක්කමූලයක හෝ ශුඤ්ඤාගාරයකට හෝ ගොස් හිඳගනී. පළඟක් බැඳගෙන හිඳගනී. කුමන කෙනාද? සසරට බිය වෙන කෙනා මේ ආනාපාන සතිය වඩන්න අරණ්‍යයක රුක්කමූලයක හෝ මේ තැනකට ගිහිල්ලා පළඟක් බැඳගෙන හිඳගනී. ශුඤ්ඤාගාරයක හෝ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. ඔහු සිහියෙන්ම ආග්‍රහණය කරයි. ඊටාම සිහියෙන් යුක්තව ඔහු ආග්‍රහණය කරනවා. ඔහු සිහියෙන්ම ප්‍රාශ්වාස කරයි. සිහියෙන්ම ආග්‍රහණය කරනවා, සිහියෙන්ම ප්‍රාශ්වාස කරනවා. එතකොට මේ සිහියෙන්ම ආග්‍රහණය කරනවා, සිහියෙන්ම ප්‍රාශ්වාස කරනවා. මේ ආග්‍රහණයයි ප්‍රාශ්වාසයයි සිහියෙන් කරනවා කියලා කියන්නේ මේ හුස්ම රැල්ලත් එක්ක කරන භාවනාවක් තමයි මෙතන තියෙන්නේ. ඊටාම සිහි කල්පනාවෙන් හුස්ම ගන්නවා. හරි සියුම් වැඩ. ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙලා විනාඩි 40ක් විතර ගෙවුණා. අපි පින්නතුන් කල්පනා කරලා බලන්නකෝ හුස්ම ගත්තා කියලා අපි කවුරුවත් දැනගෙන හුස්ම ගත්තද කියලා. විනාඩි 40ක් විතර අපි වාඩි වෙලා හිටියා. නමුත් මේ කාරණාවට අහුන් දීගෙන හිටියා මිසක් අහුන්කන් දීගෙන හිටියා මිසක් හුස්ම ගන්නවා කියලා කවුරුවත් හිතුවේ නෑනේ. කාටවත් දැනුනෙත් නෑනේ හුස්ම ගත්ත බව. නමුත් අපි හුස්ම ගත්තේ නැද්ද? හුස්ම ගත්තා. එහෙමනම් මෙතෙක් වෙලා කිසිම ආකාරයකින් කල්පනා කරපු නැති මේ ආස්වාසය ප්‍රාස්වාසය කියන කාරණාව පිළිබඳවම හිත පිහිටවාගෙන මේ කාරණාව කරනකොට මොන තරම් පහසුවක් සෝයක් දැනෙනවද කියන කාරණාව පැහැදිලි කරනවා
මේ කර්මස්ථානයේ පිළිබඳව කිසිම අවබෝධයක් නැති කෙනෙක්. කිසිම අවබෝධයක් නැහැ ආනාපාන සතිය පිළිබඳව. නමුත් විවේකීව තැනක ඉඳගෙන මේ හුස්ම රැල්ලට හිත යොමු කරලා ටික වෙලාවක් හිටියොත් ඔහුට දැනෙන්නේ පුදුමාකාර සුවයක්. මේ මොකවත් දැනගෙන කරලා නෙමෙයි. ඔහුට දැනෙන්නේ පුදුමාකාර සුවයක්. ඒක ඔහු හරියටම කළා නම් ඔහුගේ එදිනෙදා ජීවිතයේ ඒ වෙනකන් තිබිච්ච සියලුම ප්‍රශ්න අමතක වෙනවා. ඒ ප්‍රශ්න අමතක වෙලා ඒ මොහොතේ ඔහුට දැනෙන්නේ පුදුම සුවයක්. අන්න ඒ නිසයි මේ ආනාපාන සතිය මේ තරම් ප්‍රණීතයි කියලා සඳහන් කරලා තියෙන්නේ. තරම්ම ප්‍රණීතයි කියලා සඳහන් කරන්නේ ඒකයි. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. මුලින් සඳහන් කළේ මේ සෝ සතෝව පස්ස සති. ඔහු සිහියෙන්ම ආග්‍රහණය කරයි, සිහියෙන්ම ප්‍රාශ්වාස කරයි. ඊළඟට සඳහන් කරනවා දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ වාශ්වාස කරයි. දීර්ඝ හුස්මක් ගන්නවා. ඒකත් සිහියෙන්ම ඉන්නවා. දීර්ඝ හුස්මක් ගන්නවා. ප්‍රාශ්වාස කරනකොටත් දීර්ඝව ප්‍රාශ්වාස කරනවා. දීර්ඝ වාශ්වාස කරනවා. දීර්ඝව ප්‍රාශ්වාස කරනවා. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කිව්වේ දීර්ඝව ප්‍රාශ්වාස කරනවා කියන කාරණාව. මෙන්න මේ ආකාරයට පියවර 16ක් තියෙනවා කියලා සඳහන් කරන ප්‍රධාන වශයෙන් පියවර 16 4 කොටස් 4කට බෙදලායි තියෙන්නේ. මේ ආකාරයෙන් පියවර 16ක් මේ ආනාපාන සතිය තුළ තියෙනවා. ඒක 4 කොටස් වලට බෙදලා තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. පළමු පියවර දීගං වා අස්ස සන්තෝ. මේකේ පළවෙනි පියවර. දෙවෙනි පියවර රස්සං වා පස්ස සන්තෝ. දීගං වා අස්ස සන්තෝ රස්සං වා පස්ස සන්තෝ. රස්සං වා කියලා මෙතන සඳහන් කරන්නේ කෙටියෙන් ප්‍රාශ්වාස කරනවා කියලා. රස්ව කියලා කියන්නේ අපි කෙටි කියන එකනේ. රස්ව දීර්ඝ. රස්ව කියලා කියන්නේ කෙටියෙන් ප්‍රාශ්වාස කරනවා. තුන්වෙනි ක්‍රමය සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී සියලුම ආශ්වාස ප්‍රාශ්වාස කායන් දැනගනිමින්ම ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. ආශ්වාස ප්‍රාශ්වාස කය දැනගනිමින් මේ කටයුත්ත කරනවා. පස්සම් බයං කාය සංඛාරං හතරවෙනි කොටස. එහෙනම් මෙහෙම කොටස් හතරකට බෙදනවා. 4 කොටස් නෙබෙදුවා කිව්වේ. මේ මූලික පියවර 4 සංග්‍රහ වෙන්නේ කායානුපස්සනාවේ. සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට මේ මූලික කොටස් 4 අන්තර්ගත කරලා තියෙනවා. අපි කරන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ මේ කොටස් 4 විතරයි. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ මේ කායානුපස්සනාව පිළිබඳව සඳහන් කරපු කොටස් 4 විතරයි. නමුත් කොටස් 16කට මේක බෙදලා වෙන වෙන තැන්වල ඒක සඳහන් කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ සඳහන් කරනවා මහා ආනාපාන සති කියලා සූත්‍රයක්. ආනාපාන සති සූත්‍රය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ දීඝනිකායේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ දීඝනිකායේ. මහා ආනාපාන සති සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ආනාපාන සති සූත්‍රයේ සහ අපි නිරන්තරයෙන් පිරිත් පොතේ කියවන අපේ ඇහැ ගැටෙන ගිරිමානන්ද සූත්‍රය මේ සූත්‍රවල සඳහන් වෙනවා පියවර 16ම ඒ සමතයානික විපස්සනා වශයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. සමතයානික විපස්සනා වශයෙන් මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා එහි පළමු පියවර 4 දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංකාරං ආදි වශයෙන් මෙතන ඒ කොටස පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට එය මජ්ක්‍ධිම නිකායේ මහා ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනවා කායානුපස්සනාවට අයිති කියලා.
මේ අපි සඳහන් කරපු කොටස ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනවා මේක අයිති වෙන්නේ කායානුපස්සනාවටම තමයි. එතකොට අර අපි මුලින් සඳහන් කරපු කාරණා හතරටම තමයි මේකත් අයිති වෙන්නේ කියලා ආනාපාන සති සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. ආනාපාන සති සූත්‍රයේ ආනාපාන සති භාවනාව පිළිබඳව මොනවද සඳහන් කරලා තියෙන්නේ කියන කාරණාව විසුද්ධි මාර්ගයේ කාරණාව සාකච්ඡා කරලා අපි සාකච්ඡාවට ගන්නකොට මේ කරුණ අපිට පැහැදිලි වෙනවා. ඊළඟට සඳහන් කරනවා නැවත වේදනානුපස්සනාවට අයිති කොටස් හතරකට බෙදලා තියෙනවා. පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, චිත්ත සංකාරපටි සංවේදී, පස්සම්බයං චිත්ත සංකාරං කියන කාරණා තුලින් පැහැදිලි කරලා තියෙනවා වේදනානුපස්සනාවට අයිති කොටස් 4. ධම්මානුපස්සනාවට අයිති කොටස් 4ත් මෙතන ඊළඟට පැහැදිලි කරනවා. චිත්තපටි සංවේදී අස්සසිස්සාමීති සික්ඛති අභිප්පමෝදයන් චිත්තං සමාදහං චිත්තං විමෝචයන් චිත්තං ආදි වශයෙන් ධම්මානුපස්සනාවට අයිති කොටස පැහැදිලි කරනවා. ඊළඟට ධම්මානුපස්සනාවට අයිති කොටස නැවත ධම්මානුපස්සනාවටම පැහැදිලි කරලා තියෙනවා. අනිච්චානුපස්සී අසසිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අසසිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී අසසිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අසසිස්සාමීති සික්ඛති කියන කාරණාව. මේ කාරණා 4 වෙනතේ මේකේ විශාල විස්තරයක් සාකච්ඡා කරලා තියෙනවා. පටිසම්භිදා මග්ග පාළියේ ඒ වගේම මේ විසුද්ධි මාර්ගයේ අපි මේ සඳහන් කරපු කාරණා ටික ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. ඒ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන කොටස අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ අපි අර කර්මස්ථාන විභාගයේ සාකච්ඡා කරනකොට. එහෙම නැතුව දැන් මෙතන මේ කාරණාව අපි කෙටියෙන් විස්තර කළාට අර කාරණාවේදී අපිට ආයෙ පැටලෙන්න පටන් ගන්නවා එහෙම වුණොත්. ඒ නිසා මේක කරුණු වශයෙන් දැනගෙන අපි කර්මස්ථානයේ සාකච්ඡා කරනකොට ඒ ටික විස්තර කරලා දැනගමු. මේ කාරණා ටිකමයි කර්මස්ථානෙත් එක්ක අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මේ සඳහන් කළේ අපි කීවා මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ නැත්නම් සතිපට්ඨාන භාවනා ක්‍රමය 4 කොටස් වලින් කොටස් 16කට බෙදලා තියෙනවා කියලා. සතර සතිපට්ඨානය. ඒකේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ මූලික කොටස් 4 කායානුපස්සනාවේ කොටස් 4 විතරයි. ඉතුරු කොටස් 3 පැහැදිලි කරන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ මහා ආනාපාන සති ආදී සූත්‍ර දේශනාවලයි. ඒ නිසා මේ ආනාපාන සති සූත්‍රයත් එක්ක මේ කාරණා ටික වෙනම අපිට ආයේ සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ කොටස් 16 ආනාපාන සති කර්මස්ථානයේ මූලික කොටස් හැටියට සඳහන් කරලා තියෙනවා. කායානුපස්සනාවේ කොටස් 4ක් සඳහන් කරලා තිබුණට මේ ආනාපාන සති කර්මස්ථානයේට මේ කාරණා 16ම අන්තර්ගතයි කියලා සඳහන් කරනවා. ඒ නිසාම හැම තැනම සඳහන් වෙන්නේ සෝලස වත්තුකං ආනාපාන සති කම්මට්ටානං කියලා හැමතැනම සඳහන් කරලා තියෙනවා. සෝලස වත්තුකං ආනාපාන සති කම්මට්ටානං. ඒ කියන්නේ ආනාපාන සති කර්මස්ථානයේ මේ කාරණා 16ම අන්තර්ගතයි කියලා පැහැදිලි කරනවා. ප්‍රධාන අංග 16ක් ගැන මෙතන සඳහන් කරනවා. තවත් ඒ කාරණාව ඉදිරියේ පැහැදිලි කරන්නේ මුලින් සඳහන් කරපු කර්මස්ථාන කොටසත් එක්කමයි. ප්‍රධාන අංග 16ක් කියලා කියන්නේ 아무තු අංග 16ක් නෙමෙයි. අපි මේ සාකච්ඡා කරන අංග 16 ගැනමයි මෙතන සඳහන් කරන ප්‍රධාන අංග 16ක්. කෙසේනම් බහුලව භාවිතා කරන ලද ආනාපාන සතිය මහත්ඵල වන්නේද කියන කාරණාව විස්තර කරමින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරලා තියෙනවා. ආනාපාන සති සමාධිය කරන ලද්දේ මේ වචනය මෙතන පැහැදිලි කරනවා. මේ ආනාපාන සති සමාධිය කරන ලද්දේ කියලා විතරක් සඳහන් කරනවා. ආනාපාන සති සමාධිය කරන ලද්දේ කියලා සඳහන් කරලා එහෙම කීවහම
මේ වචනේ අපිට පැටලි සහගත සහ වරදින්න පුළුවන්. ආනාපාන සති සමාධිය කරන ලද්දේ කියලා විතරක් සඳහන් කරාම අපිට ඒක පැටලි සහගත කාරණාවක් වෙන්න පුළුවන්. මොකද්ද ඊටු ටික මේකේ කියලා. ඒක සඳහන් කරනවා සිංහල භාෂාවේ භාවිතා කරනවා කියලා අපි සාමාන්‍යයෙන් කරන ව්‍යවහාරය. එතන මේ පැටලි සහගත වෙන්නේ මේ භාෂාවේ තියෙන වචනවල ශබ්ද උච්චාරණයත් එක්ක. සිංහල භාෂාවේ භාවිතා කරනවා කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී පාවිච්චි කරන්නේ පාවිච්චි කරනවා කියන අර්ථයයි. භාවිතා කරනවා කියලා කියන්නේ පාවිච්චි කරනවා කියන අර්ථය තමයි සිංහල භාෂාවේ තියෙන්නේ. එතකොට ඒක පාලි භාෂාවට ගියහම භාවිතෝ එහෙම නැත්නම් භාවිතා කරනවා කියන වචනයට පාලියෙන් හම්බ වෙන තේරුම වඩනවා. සිංහල භාෂාවේ හම්බ වෙන්නේ භාවිතෝ කියන එකට පාවිච්චි කරනවා. පාලියට යනකොට ඒකට හම්බ වෙන්නේ වඩනවා. එහෙනම් මේක පැටලෙනවා නම් පැටලෙන්නේ මේ භාෂා දෙකේ වචන තේරුම් වල ගැළපීමත් එක්ක පැටලීමක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් භාවිතෝ කියන වචනය නිතරම ඇහෙනකොට අපිට මේ සූත්‍ර දේශනාවත් එක්ක අපේ මතකයට යන්න ඕනේ වඩනවා කියන අර්ථයයි. එහෙනම් භාවිතෝ බහුලීකතු. නිතර බොහෝ පාවිච්චි කරන්න කියලා නෙමෙයි කියන්නේ බොහෝ සෙයින් වඩන්න කියන අර්ථයයි භාවිතෝ බහුලීකතු කියලා කියන්නේ. ඒ කාරණාව නැවත පැහැදිලි කරනවා භාවිතෝ කියලා කියන්නේ උපාදිතෝ පච්චිතෝවා. භාවිතෝ කියලා කියන්නේ උපාදිතෝ පච්චිතෝවා. තමා තුළ නැති දෙයක් උපදවා ගන්නවට එහෙම නැත්නම් වර්ධනය කර ගන්නවට උපාදිතෝ පච්චිතෝවා කියලා කියනවා. තමා තුළ නැති දෙයක් උපදවා ගන්නවා. එහෙනම් ආනාපාන සති භාවනාව වඩනවා කියලා කියන්නේ නැත්නම් භාවිතා කරනවා කියලා කියන්නේ අපි ගාව නැති දෙයක් අපි උපදවා ගන්නයි මේ වෑයම් කරන්නේ. ඒ නිසා භාවිතෝ කියන කාරණාවට තවත් අර්ථයක් සපයනවා. උපාදිතෝ පච්චිතෝවා. තමා තුළ නැති දෙයක් උපදවා ගන්නට එහෙම නැත්නම් වර්ධනය කර ගන්නවට එහෙම සඳහන් කරනවා. පාලියේ භාවිතෝ කියන වචනය යම් තැනක තිබුණොත් එතන තියෙන පාවිච්චි කිරීම නෙමෙයි වැඩිම කියන අර්ථයයි කියලා මෙතන විස්තර කරනවා. නැති දෙයක් ඉපදවීම හෝ තියෙන ගුණාංගය වර්ධනය කර ගැනීම කියන කාරණාවත් මෙතන සඳහන් කරනවා. නැති දෙයක් උපදවා ගන්නවා තියෙන ගුණය වර්ධනය කරනවා. එහෙනම් වඩනවා කියලා කිව්වේ තියෙන ගුණය වඩනවා. වඩලා ඒක පුළුල් කරනවා, වැඩි කර ගන්නවා. භාවිතෝ කියන කාරණාවේ තවත් එක අර්ථයක් ඇටියට පැහැදිලි කරනවා. ආනාපාන සති සමාධිය කියලා කියන්නේ ආනාපාන පරිග්ගාහිකාය සතිය. මොකද්ද මේ ආනාපාන සති සමාධිය කියලා අහන්නේ? ඒක පැහැදිලි කරලා තියෙන්නේ ආනාපාන පරිග්ගාහිකාය සතිය. එහෙම සඳහන් කරන්නේ ආස්වාස ප්‍රාස්වාස හොඳින් ග්‍රහණය කරගන්න සිහියට ඒ සිහිය සමග තියෙන සමාධියට. ආනාපාන සමාධිය කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස හොඳින් ග්‍රහණය කරගන්න සිහියට. ආනාපාන සමාධිය. ආස්වාස ප්‍රාස්වාස හොඳින් ග්‍රහණය කරගන්න සිහියට කියනවා ආනාපාන සති සමාධිය කියලා. සිහිය ග්‍රහණය කරගන්න. ඒ සිහිය මම අල්ලා ගන්නවා. සිහියෙන් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒකට කියනවා ආනාපාන සතියෙන් ලැබෙන සමාධිය කියලා. සතියා සද්දින් සම්පයුත්තෝ සමාධින්. ඒ සඳහන් කලේ කුමක්ද කියලා පැහැදිලි කරනවා. ඒ සිහිය සමග මනාකොට යෙදුනා වූ සමාධිය තමයි මේ ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. එහෙම පැහැදිලි කරනවා. පිළිතුර මෙතන සඳහන් කරනවා මේ ඉගැන්වීමේ ක්‍රමය බොහොම දුෂ්කරයි කියලා. මේ කරුණුම මෙහෙමම සඳහන් කරනවා මේකේ ගැඹුර මේ ඉගැන්වීම් ක්‍රම අපිට හිතෙන්න පුළුවන් දුෂ්කරයි කියලා. අපිට හිතෙන්නේ මේ ක්‍රමය දුෂ්කරයි කියලා. තේරුම් ගන්න අමාරුයි, තේරුම් ගන්න අපහසුයි කියලා සමහරලාට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවා නම් එහෙම හිතෙන්නේ ඇයි?
කියන කාරණාවට මේ වචනයක් ගානේ විස්තර වෙන්නේ මුලින් යම් පාඩයක් දේශනා කළා නම් භාග්‍යතුන් වහන්සේ නිර්දේශ කළා කියලා. අපි මුලින්ම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ නිර්දේශ කළා මේ විදිහට කියලා අපි මුලින් යම් පාඩයක් සඳහන් කළා. අයම්පිකෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ චේව පනීතෝච කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාඩයක්. ආනාපාන සතිය ප්‍රණීත බව දේශනා කරපු තැන. ප්‍රශංසා කරමින් දේශනා කරුවා කියලා අපි සඳහන් කරුවේ මෙතන. එහෙනම් භාග්‍යතුන් වහන්සේ යම් පාඩයක් දේශනා කළාද මේ පාඩේ පාඩම් නැති නිසා මේ වචන මෙච්චර ඕනද කියලා අපිට හිතෙන්න පුළුවන්. මේ කාරණාව පාඩම් නැති නිසා අපි දන්නේ නැහැ මේ කාරණාවෙන් මොකද්ද කීවේ කියලා. ඒ නිසා අපිට හිතෙනවා මේ භාවනාවක් කරන්න මේ මෙච්චර දේවල් දැනගන්න ඕනේද? මෙච්චර වචන අධ්‍යයනය කරන්න ඕනේද? මෙච්චර වචනවල තේරුම් පැහැදිලි කරන්න ඕනේද කියලා අපිට එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ මේ වචනවල තේරුම දන්නේ නැති හින්දා. මොනවද මේ වචන වලින් කියන්නේ කියන කාරණාව නොදන්න නිසා තමයි අපිට හිතෙන්නේ මෙච්චර ඕනේද මේක අමාරුයි කියලා. නමුත් මේ සියලුම වචන හැම වචනයක් ගානේ මේක ප්‍රගුණ කරන්න දැනගන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි ඔක්කොම මේ වචන කටපාඩම් කරගන්න ඕනේ කියන කාරණාවම නෙමෙයි. නමුත් මේ කර්මස්ථානේ කොහොමද ඉදිරියට පවත්වාගෙන යන්නේ? භාවනාව කරගෙන යනකොට මගේ හිතේ යම් ගැටලුවකට මම මූණ පෑවොත් මම ඒක විසඳගන්නේ කොහොමද? තව කෙනෙක් හොයාගෙන ගිහිල්ලා තව කෙනෙකුට කියලා ඒක විසඳන්න මට ඇතිවෙච්ච ප්‍රශ්නේ ඇතිවෙච්ච විදිහටම තව කෙනෙකුට කියන්න බෑ. සමහර ප්‍රශ්න ඇතිවෙච්ච විදිහටම විස්තර කරලා දෙන්න මටවත් තේරෙන්නේ නෑ ඒක. නිකන් මෙන්න මේ වාගේ එකක් කියලා උදාහරණ තමයි ගෙනහැර දක්වන්න වෙන්නේ. නමුත් මම දන්නවා වෙච්ච දේ මොකද්ද කියලා කියන්න බැරි වුණාට අන්න එහෙම තැනකට ආපුවාම ඒ කාරණාව පවා හරියටම තේරුම් අරගන්න ඕන නිසා තමයි මේ තරම් වචන ප්‍රමාණයක් මේ විස්තර කරලා තියෙන්නේ. හරියටම මේ මාර්ගයේ ගමන් කරවන්න ඕන නිසායි විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේ තරමටම. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මයේ ඉගෙන ගන්න කියලා කීවා ක්‍රම පහකට. මේ කරුණ වලින් අපිට ඇති වෙන මේ පැටලි සහගත ස්වභාවය ලෙහා ගන්න නිසා ක්‍රම පහකට. මොකක්ද ඒ ක්‍රම පහ? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්දා. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මය හොඳට මතක තියාගන්න ඕනේ. ධාරණය කරන්න ඕනේ. වචසා පරිචිතා වචනේ ප්‍රගුණ කරන්න ඕනේ. ඒ කාරණාව තමයි මේ සඳහන් කරන්නේ. වචනේ ප්‍රගුණ කරන්න ඕනේ. ඒ නිසා තමයි මෙච්චර වචන ගොඩක් මේ දේශනා කරලා තියෙන්නේ. හැම වචනයක්ම අත්‍යවශ්‍යයි. අමාරුයි කියලා හිතන්නේ නැතුව හැම එකක්ම ප්‍රගුණ කරගන්න වෙනවා. ඒකයි මුලින්ම සාකච්ඡා කළේ මේ නිර්වාණය කියන තැනට යනවා කියන එක තරම් පහසු වැඩ නෙමෙයි කියලා. වචසා පරිචිතා වචනේ ප්‍රගුණ කරන්න ඕනේ. මනසානුපෙක්ඛිතා තමන්ගේ මනසින් ඒකේ තේරුම ආවර්ජනය කර බලන්න ඕනේ. මේක මේ සූත්‍රය නම් පැහැදිලි කරනවා සෝතන්දත සූත්‍රයේ මේ සුතා දතා වචසා පරිචිතා මේ කියන කාරණා තුනම පාලියෙම කෙරෙන්න ඕනේ කියලා. තමන්ගේ අර්ථයට පරිවර්තනය කරගන්න වෙන්නේ මනසානුපෙක්ඛිතා හතරවෙනි පියවරේදී. දිට්ඨියා සුප්පටිවිද්දා එහෙනම් හරියටම දකින්න ඕනේ. දිට්ඨියා සුප්පටිවිද්දා හරිම කාරණාව දකින්න ඕනේ. මෙන්න මේ කාරණා පහ යටතේ මනාව ධර්මය අධ්‍යයනය කරපු පුද්ගලයාට වරදින්නේ නැහැ කියන කාරණාවයි අපි මුලින් සඳහන් කළේ. හොඳට ධර්ම ශ්‍රවණය කරපු පුද්ගලයාට මේ ගත වෙච්ච කාලේ කවදාවත් අහක ගියා වෙන්නේ නැහැ. අහලා තියෙන එක හොඳට මතකයි. දිව්‍ය ලෝකයක අපි ගිහිල්ලා ඉපදෙනවා. දිව්‍ය ලෝකේ ඉපදිලා දිව්‍ය සැප විඳ ඉන්නවා. දිව්‍ය සැප විඳ ඉන්නවා මිසක් බණ අහන සිරිතක්වත් ධර්මයේ යෙදෙන සිරිතක්වත් නැහැ. ඇතැම් දෙවිවරු. එහෙම ඉන්නකොට මේ දිව්‍ය ලෝක වලට ධර්ම දේශනා කරන්න බ්‍රහ්ම ලෝක වලින් බ්‍රහ්ම රාජ්‍ය වෙනවා. මහරහතන් වහන්සේලා දිව්‍ය ලෝක වලට වැඩලා ධර්ම දේශනා කරනවා. මුගලන් මහරහතන් වහන්සේම නිතරම දිව්‍ය ලෝකෙ වැඩම කළා. දෙවියන්ට ධර්ම දේශනා කරන්න.
අන්න එහෙම රහතන් වහන්සේ නමක් හෝ දිව්‍ය පුත්‍රයෙක් බ්‍රහ්ම රාජයෙක් කියලා ධර්ම දේශනා කරනකොට අර මෙතන හොඳට බණ අහලා පුරුදු අය දැන් එහි ඉන්නකොට ඒගොල්ලන්ට මේ ධර්මය ඇහෙනකොට පෙර තමන් අහපු ධර්මයේ ආවර්ජනය වෙනවා. හරියට නිකන් මේ යමකින් වහලා තිබ්බ දෙයක් විවෘත කරනවා වගේ. ආන් ඒ ආවර්ජනය වෙනකොට මේ පෙර මා ඇහූ ධර්මයේ නේද? ඒ නිසා ඒ පෙර අහලා තිබිච්ච පුරුද්ද නිසා වහා අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ පෙර අහලා පුරුදු ඉන්නේ. දැන් අපි හොඳට කටපාඩම් කරලා තියෙන එකක් කාලයක් භාවිතා නොකර හිටියාම අමතක වෙනවා. නමුත් ආයෙ පොත අරගෙන දෙපාරක් විතර කියවපුවාම අපිට ආයෙ ඡේදෙම පාඩම්. අන්න ඒ වාගේ අර ස්වාමින් වහන්සේ නමගෙන් හෝ දිව්‍ය පුත්‍රයෙක්ගෙන් බ්‍රහ්ම රාජයෙක්ගෙන් පෙර ඇසූ ධර්මයේ නැවත ඇහෙනවත් සමගම ඒක මනාව Tamanට අවබෝධ වෙලා පිහිට වෙනවා. මේ ක්‍රමයට ධර්මයේ ප්‍රගුණ කරාම ලැබෙන වාසිය. එහෙම නැත්නම් කෙනෙක් ඇවිල්ලා බණ කියන්නේ වෙනත් දිව්‍ය පුත්‍රයෙක් තවත් දිව්‍ය පුත්‍රයෙකුට ඇවිල්ලා මේ ධර්ම කාරණාව මතක් කරනවා. මේ දෙන්න සාකච්ඡා කරනකොට ඔව් ඇවැත්නි ඒ පෙර අපි ඇසූ ධර්මයයි කියලා ඒ අය ආය ධර්ම අවබෝධයට යනවා. එහෙනම් කිසිසේත් ශ්‍රවණය කරන එක අහක ගියා වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා අහන්න ඕනේ මතක තියාගන්න ඕනේ. පින්නතුනි මෙන්න මේ පළමු වාක්‍ය අපිට පාඩම් නැති නිසා තමයි මේ මොනවද කියන්නේ කියන සිතුවිල්ල සමහරලාට ඇති වෙන්නේ. මේ කාරණා පහෙන් ප්‍රගුණ කරන්න ඕනේ කියලා නොදන්න නිසාත් මේ වාක්‍ය පාඩම් නැති නිසාත්. ඒක සඳහන් කරනවා අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි. ඒ කියලා කියන්නේ මොකද්ද? භාවිතෝ මොකක්ද? බහුලීකතෝ කියන්නේ මොකද්ද? භාවිතෝ කියන්නේ මොකද්ද? බහුලීකතෝ කියන්නේ මොකද්ද? සන්තෝචේව පනීතෝ සාන්තයි ප්‍රණීතයි. දැන් මේ වචන මේ සඳහන් කරන්නේ මුලින් සඳහන් කරපු පාඨයේ තියෙන වචන. සන්තෝ චේව පනීතෝ සාන්තයි ප්‍රණීතයි. එහෙම කියන්නේ මොකද? වෙනම පැහැදිලි කරනවා අසේචනකෝ කියන්නේ ඇයි? සුකෝ විහාරෝ කියන්නේ මොකද්ද? අපි මුලින් සඳහන් කරපු පාඨයේ තියෙන වචන එකක් ගානේ ප්‍රශ්න කර මෙතන පැහැදිලි කරනවා. උපන් පෞකාර අකුසල දහම් ඒ ස්ථානයේදීම නැති කරනවා සංසිඳවනවා කියන්නේ මොකද්ද කියන කාරණාව මෙතන විස්තර කරලා තියෙනවා. උපන් අකුසල චේතනා ඒ ස්ථානයේදීම තේරුම් අරගෙන නැති කරනවා කියන කාරණාවයි එතන මේ පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ. එතනින් ඒක පැහැදිලි කරනවා භාවිතෝ කියන්නේ මොකද්ද? යන්නේ ආනාපාන සති සමාධිය කියන්නේ මොකද්ද? මේ කාරණාවල් දෙකත් පැහැදිලි කරන්න ඕන කරුණු හැටියට මෙතන සඳහන් කරනවා. ඒ කියන්නේ මේ අපි සාකච්ඡා කරපු ඡේදයේ වචනයක් ගානේ පැහැදිලි කරන්නයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. බහුලීකතෝ පුනං කතෝ නැවත වඩන ලද්දේ නැවත කරන ලද්දේ මේ බහුලීකතෝ කියලා කියන්නේ පුනං කතෝ නැවත වඩන ලද්දේ නැවත කරන ලද්දේ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච ශාන්තත් වෙනවා ප්‍රණීතත් වෙනවා නොකැළඹුණ සංසිඳුන ස්වභාවයේ සහිතයි කියන කාරණාව ශාන්තයි කියලා සඳහන් කරනවා. ශාන්තත් වෙනවා ප්‍රණීතත් වෙනවා. ඒ කියන්නේ නොකැළඹුණ සංසිඳුන ස්වභාවයේ සහිතයි. එහෙනම් මොකද්ද නොකැළඹුණ සංසිඳුන ස්වභාවයේ සහිතයි? ආනාපාන සතිය වඩන පුජ්‍යලයට දැනෙන ප්‍රණීත භාවය, දැනෙන මිහිරි භාවය, දැනෙන රසවත් භාවය පිළිබඳවයි එතන සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මේ භාවනා ක්‍රමයට අවතීර්ණ වෙන තුරු අපිට ඒක අමාරුයි වගේ හැඟෙනවා. නමුත් ටික රසය දැනෙන්න පටන් ගත්තාම අපි මේ ක්‍රමයට ඇබ්බැහි වෙනවා. සමහර කෙනෙක් සුරාවට ඇබ්බැහි වෙනවා.
තව කෙනෙක් හෙරොයින් වගේ දේවල් ටිකක් පාවිච්චි කරාම එයාට ඇති වෙන්නේ ඇබ්බැහි වීමක්. ඊට පස්සේ ඒක නවත්ත ගන්න බෑ. දුම්බොණ්ඩ පටන් ගත්ත කෙනාට ඒ ඇබ්බැහි වීම නවත්ත ගන්න බෑ. තමන්ම දන්නවා මේක දැන් මට හානි කරයි කියලා. නමුත් ඇබ්බැහි වීමක් තියෙන නිසා නවත්ත ගන්න බෑ. එහෙමනම් මේ භාවනා ක්‍රමයේ සුවය දැනෙන්න පටන් ගත්තට පස්සේ ඔහුට දෙන්නේ මේ පිළිබඳව ඇබ්බැහි වීමක් හා සමාන ප්‍රමාණයක්. නිරන්තරයෙන් ඒකට අවතීර්ණ වෙන්න හිතෙනවා. නිරන්තරයෙන් ඒකට බැහැ ගන්න හිතෙනවා. විවේකීව ඉන්න හැම වෙලාවකම ඇස් දෙක පියාගෙන මේක වෙනෙහි කරන්න හිතෙනවා. හැබැයි ඒකට බැහැගත් පුජ්‍යලයා ඒ තරමටම සාන්තයි, ඒ තරමටම ප්‍රණීතයි. ඒ ශාන්ත බව, ඒ ප්‍රණීත බව දකින්න පුජ්‍යලයා කවදාවත් මේකෙන් එළියට යන්නේ නැහැ. ආන් එහෙම වඩලා තියෙන පුජ්‍යලයා මේ ජීවිතෙන් මැරිලා ගියත් ඊළඟ භවයකත් ඔහුට ඒ පෙර පුරුද්ද පිහිටනවා. ඒ නිසා ඒ කාරණාවට පෙර පුරුද්ද නිසා ඔහු නිරන්තරයෙන් ඇදිලා යනවා. හැබැයි එහෙම අය සද්ධර්ම ශ්‍රවණය කරනකොටත් මනාව ධර්ම ශ්‍රවණය කරනවා. මනාව අවබෝධ කරනවා. මනාව තේරුම් අරගන්නවා. එහෙම අවබෝධ කිරීම තේරුම් ගැනීම අරගන්නවා වගේම ඊළඟ භවයන් වල කවදාවත් මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින්නේ නැතුව යනවා. ඇයි මේ භාවනා ක්‍රමයේ ප්‍රණීත විදිහට වැඩෙන්න පටන් ගන්නෙ නැහැ මේ සරණ සීලේ නැත්තම්. තිසරණ නැත්තම් වැඩෙන්න පටන් ගන්නෙ නැහැ. තිසරණ තියෙන කෙනෙකුට තමයි මේ භාවනා ක්‍රමය වැඩෙන්නේ. යමෙකුට හරියට තිසරණ තිබුණා කියලා කියන්නේ ඒ පුජ්‍යලයා මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින්නේ නැහැ. යම් හේතුවකින් උපදින්න පුළුවන් කියමුකෝ. මොකක් හරි සිද්ධියක් නිසා එහෙම තැනක ඉපදුනා. අවබෝධය ඇති වෙන වයස එනකොටම ඔහු වහාම සම්‍යක් දෘෂ්ටියට ආපහු වෙනවා. මිත්‍යා දෘෂ්ටික තැන්වල උපදිනවා. Tamanට අවබෝධ වෙනකොට සම්‍යක් දෘෂ්ටියට එනවා. එහෙනම් අපි දන්න ඕන තරම් අය ඉන්නවා වෙනත් ලබ්ධීන් අදහන ගරු කරන ඒ පවුල් වල ඉපදිලා නමුත් වැඩි හිටියෝ වෙන දෙයක් අදහනවා. සමහර ධර්මවල ඒ සියල්ලම අතහැරලා දාලා වෙන මාර්ගයක යනවා. ඒ කියන්නේ අවබෝධයක් ඇති වෙච්ච ගමන් මං යන පාර වැරදි කියලා මනාව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් එනවා. ඒ වෙන කාරණාවක් හින්දා නෙමෙයි පෙර තිසරණේ පිහිටලා හිටපෙකේ තියෙන ආරක්ෂාව. කවදාවත් මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ. යම් හේකින් ගියොත් අවබෝධයක් ඇති වෙච්ච ගමන් මේ මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදෙනවා කියලා මෙතන පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් ඒ තෙරුවන් සරණ යෑමේ තියෙන තවත් සුවිශේෂී ප්‍රතිලාභයක්. අන්න ඒ ප්‍රතිලාභ සියල්ලම ලබන්න මේ භාවනා කර්මස්ථානයේ මුදුන්පත් කරගන්නත් මෙන්න මේ ශාසනයේ මේ ඉද කියලා වචනයක් සඳහන් කරනවා. ඉද භික්කවේ කියන මේ ඉද කියන වචනේ තියෙන තේරුම පොත් ගණනාවක ලියන්න පුළුවන්. අකුරු දෙකයි. ඉද කියන්නේ ඇයි මේ ඉද කියලා කියන්නේ මේ ශාසනයේ කියන කාරණාවයි. පළවෙනි ශ්‍රමණයා ලෝකේ පහළ වුණෙත් මේ ශාසනයෙන්. පළවෙනි රහතන් වහන්සේ ලෝකේ පහළ වෙන්නෙත් මේ ශාසනය තුලමයි. මේ ශාසනයෙන් බැහැර ශ්‍රමණෙක් නැහැ. මේ ශාසනයෙන් බැහැර රහතෙක් නැහැ. එහෙනම් ඒ කායන මාර්ගයක් හැටියට මේ ශාසනයමයි පළවෙනි රහතන් වහන්සේ පළවෙනි ශ්‍රමණයා බිහි වුණේ. ඒකයි මේ ඉද කියලා සඳහන් කරන්නේ. ඊළඟට ඉද කියන වචනේ විස්තර කරන තැන බුද්ධ ධම්ම සංඝ කියන කාරණා තුනම විස්තර කරනවා. ඒ කාරණා අපි යම් ප්‍රමාණයකට සාකච්ඡා කරලා අපි දන්නවා. එහෙනම් ඉද ඒ කාරණාව තව විස්තර කරනවා මේ ශාසනයේ පමණයි කියන කාරණාව. මේ ශාසනයෙන් තොර වෙන කිසිම තැනක රහතන් වහන්සේලා බිහි වුණා කියලා සඳහන් කරන්නේ නැහැ. ලෝකේ පළවෙනි ශ්‍රමණයා කවුද? ලෝකේ හැබැයි පළවෙනිම රහතන් වහන්සේ. ලෝකේ පළවෙනිම රහතන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ. බුද්ධාන්තරයක පහළ වෙන පළවෙනිම රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේ බුද්ධත්වයට ගමන් කරන්නේ. රහත් බවත් එක්ක. එමන් ඉස්සරලා මෙතෙන්ට ඉන්න බුදුරජාණන් වහන්සේ. ඉන් පස්සේ උන්වහන්සේ නිසා මහ ගහක ගෙඩි වැටිලා තැන් තැන් වල පැලවෙනවා වගේ මේ මහ පොළොව උඩ මේ ශාසනය නිසා
රහතන් වහන්සේලා උන්තරම් පහළ වෙනවා. හැබැයි ඒ බුද්ධ ශාසනයක විතරයි. වෙන කොයි තරම් ආශ්චර්ය දක්වන්න පුළුවන් අය හිටියත්, අහසින් යන්න පුළුවන් අය හිටියත්, පොළොව යටින් යන්න පුළුවන්, ජලය යටින් යන්න පුළුවන්, විවිධ 이르දීන් දක්වන්න පුළුවන් අය හිටියත් ඒ කාටවත් රහත් වෙන්න නම් බැරි වුණා. මේ ශාසනය විතරයි ඒක පුළුවන්. හැබැයි ඒ රහතන් වහන්සේලාට ලැබෙන ඇතැම් 이르දී ධාන ප්‍රාතිහාර්ය ශක්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. නිර්පරාදේ දක්වන්න කියලා. පෙන්වන්න කියලා දේශනා කරලා නැහැ කොතනවත්. පෙන්වුවා නම් යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ එයට කරුණු කාරණා අවබෝධ කරවලා දුන්නා. ඉස්සරලාම යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්න සිද්ධ වෙන්නේ මේ වගේ කාරණාවක් මුල් වෙලා. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් ගිහිල්ලා හඳුන් පාත්‍රය ගත්තා. මිනිස්සු මේ කාරණාව අහලා උන්වහන්සේට නැවත නැවත ආරාධනා කළා ස්වාමීනි අනේ ඒ වගේ ආශ්චර්යයන් දක්වන්න කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ මහ විශාල යොදුන් ගණනක් දිග පළල උස තියෙන විශාල පර්වතයක් මේ පාදයේ නියපිට මට රඳවගෙන මාපට ඇඟිලි නියපිට රඳවගෙන අහසේ උන්වහන්සේ රුධියෙන් වඩිනවා. මේ විශාල ගල් පර්වතයේ තියෙන නියපොත්ත උඩ මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තා. ස්වාමීනි ඔක ඉවත් කරන්න. ඒ දැන් මිනිස්සු බයයි ගල වැටුනොත් එහෙම. යොදුන් ගානක් විශාලයි. විශාල පිරිසක් යට යනවා. මේ කාරණාව ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා. ඒදි ප්‍රතිහාරයන් අවශ්‍ය නැති වෙලාවෙ දක්වන්න එපා කියලා. භික්ෂුන් වහන්සේලාට විනය නීතියක් පැනෙවුවා. ඒ වෙලාවේ තමයි නිගණ්ඨාය කියන්න පටන් ගත්තේ අපිත් රහත් වෙලා ඉන්නේ. අපිට තිබ්බ පාත්‍රය ගන්න අපි නිකම් මේ අපේ තියෙන වටිනා දේවල් අනික් අයට නිකම් පෙන්වන්න යන්නේ නැහැ. එහෙම නෙමෙයි ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ Tamanට යම් ඵලයක් තියෙනවා නම් ඒක ලෝකයට කියා පාන්න කැමතියි. ඒ වගේ චෝදනාවක් කළා. නමුත් ඒගොල්ලෝ කවුරුවත් රහත් වෙලා එහෙම නෙවෙයි. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් යවන්නේ එහෙනම් මම 이르දි ප්‍රතිහාරය දක්වනවා. මගෙත් එක ප්‍රතිහාරය දක්වන්න එන්න කියලා. හැබැයි කාටවත් ප්‍රතිහාරය දක්වන්න බැරි වුණා. මේ ප්‍රතිහාරය දක්වන්නේ අඹ ගහක් මුල කියලා ආරංචි වෙච්ච නිසා නිගණ්ඨය ප්‍රදේශයේ තිබිච්ච සියලුම අඹ ගස් කැපුවා. ඒ අවට ප්‍රදේශයේ රාජ්‍යයේම තිබිච්ච සියලුම අඹ ගස් කැපුවා. දැන් දක්වයි ශ්‍රමණ බෞද්ධ ගෞතමයා ප්‍රතිහාරය කියලා කිව්වා. ඒ අඹ ගහක් මුල ප්‍රතිහාරය දක්වන්නේ. අද ප්‍රතිහාරය දක්වන දවසේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. රජ්ජුරුවන්ගේ උයනේ ඉන්න උයන් පල්ලා උයනේ ඇවිදගෙන යනකොට අහම්බෙන් දකින්නවා මේ අඹ නැති අවාරයක්. කොළ ASCII තියෙනවා අඹ ගෙඩියක්. ලොකු අඹයක් ඉදිලා කඩාගත්ත ගමන් හිතෙනවා මේක අයිති රජ්ජුරුවන්ටයි. උයනේ අයිතිකාරයන්නේ. මේ මිනිස්සු ආයෙ කල්පනා කරනවා මේක රජ්ජුරුවන්ට ගෙනහිලා දුන්නොත් මට කීයක් හරි සන්තෝෂමුද තුට්ටු දෙකක් ලැබෙයි. රජ්ජුරුවන්ට දෙනවට වඩා මේක බුදුරජාණන් වහන්සේට පූජා කරගත්තොත් මට පින් සිද්ධ වෙයි. අඹගෙඩිය සෝදගෙන පිරිසිදු කරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. භාග්‍යතුන් වහන්සේ දානේ වළඳලා අඹගෙඩියත් වළඳනවා. දැන් අද දවල් ප්‍රතිහාරය දක්වන්න තියෙන නම් අඹගස් නෑ එකක්වත්. එතන හිටපු කෙනෙකුට කියනවා මේ අඹ ඇටේ මෙතන හිටවන්න කියලා. අඹ ඇටේ මහ පොළවේ දානවත් එක්කම විශාල අඹ ගහක් පැන නගිනවා. නිගණ්ඨයෝ පුදුම වෙනවා. ඒගොල්ලෝ එහෙම් මෙහෙම් පොරව අරන් ලෑස්ති වෙලා ඉන්නේ අඹ ගහ උජහට කපලා දාන්න. සඳහන් කරනවා මේ අඹ ගහ ගාවට පොරව අරන් එනකොට අඹ ගහ පේන්නේ නැතුව යනවා කියලා. කපන්න බෑ. අඹ ගහ ළඟට එනකොට අඹ ගහ පේන්නේ නැතුව යනවා. ඉතින් මේ ප්‍රතිහාරය භාග්‍යතුන් වහන්සේ විතරයි තනියම දක්වන්නේ. නිගණ්ඨයන් ප්‍රදේශයකවත් හිටියේ නෑ. ඒගොල්ලෝ පැනලා දුවනවා. නමුත් ඒගොල්ලෝ කීකේ හිටියේ අපි රහතන් වහන්සේලා කියලා. සමහර අය ගඟේ පැන්නා, සමහර අය නිදේ පැන්නා, සමහර අය ප්‍රදේශයේ දාලා දීවා. මිනිස්සු ඒගොල්ලන්ට බොහෝ අපහාස කළා. තමන් ගාව නැති ගුණයක් කියාගන්න ගියපු නිසා. මේ වෙලාවේ කොසල් රජු බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒක හරි වටිනවා. ඒ ප්‍රශ්නේ අහලා තිබුණ හැටි ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා ප්‍රතිහාර දක්වන්න එපා කියලා. ශ්‍රාවකයන්ට එපා කියේ ඔබ වහන්සේ ප්‍රතිහාරයක් දක්වනවා කියලා පොරොන්දුවක් යවනවා. වටිනවද ඒක කියලා අහුවා. ඉතින් රජු බොහොම ඍජුව ගිහිල්ලා අහලා බුදුරජාණන් වහන්සේගෙන් ගැලපෙනවද ඒක? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රශ්නයක් අහලා තිබ්බා රජුරුවන්ගෙන්. මහරජය ඔබේ අඹ උයනේ අඹ
වෙන කවුරු හරි ඔබෙන් හරි උයන් පල්ලගෙන් හරි ඇහුවේ නැතුව කැඩුවොත් මොකද කරන්න කිව්වා. දඬුවම් කරනවා කිව්වා. එතකොට උයන් පල්ලට දැනුවත් කරන්නේ නැතුව ඔබ ගිහිල්ලා අඹ උයනේ අඹ කැඩුවොත් උයන් පල්ලා ඔබට දඬුවම් කරයිද කියලා ඇහුවා. නෑ එයා මොකටද මට දඬුවම් කරන්නේ? අඹ උයන මගේ. මගේ අඹ උයනේ මං අඹ කඩන්නේ නැතුව වෙන කවුරු කඩන්නේද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා මහරජය මේ ශාසනයේ රජුරුව මම ප්‍රාතිහාර්ය දක්වන්නේ නැතුව වෙන කවුරු ප්‍රාතිහාර්ය දක්වන්නේද? කොසල් රජුරුව ඊට පස්සේ බිම්බලා ගත්තා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පළවෙනි ප්‍රාතිහාර්ය දක්වන්න එළඹුණේ මෙන්න මේ අන්‍ය ශාසන වලත් රහතන් වහන්සේලා ඉන්නවා කියලා ඒගොල්ලෝ කරපු ප්‍රකාශයේ මේ දුර්මතේ ඛණ්ඩනය කරන්න ඕන නිසා එහෙනම් රහතන් වහන්සේලා පහළ වුණේ මේ ශාසනය විතරයි කියන කාරණාව තමයි මේ ඉද කියන වචනයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඉද කියන වචනයෙන් ඒ කාරණාව තහවුරු කරන භාග්‍යතුන් වහන්සේ නැවත නැවත පැහැදිලි කරනවා පළවෙනි ශ්‍රමණයත් මේ ශාසනයේ පළවෙනි රහතන් වහන්සේත් මේ ශාසනයේ පළවෙනි නිර්වාණ අවබෝධය කරන කෙනයි රහතන් වහන්සේ කියලා කියන්නේ. නිවන් අවබෝධ කරපු කෙනත් මේ ශාසනයේ පමණයි වෙන ශාසනයක නැති බව. එහෙමනම් ඒ කාරණාව මුදුන්පත් කරන්න පුළුවන් සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින කාලෙක සම්‍යක් දෘෂ්ටියක පහළ වෙන්න උපදින්න අපි සංසාරේ බොහෝම පින් කරලා තිබුණා. බොහෝම පින් කරලා. මනුස්ස ජීවිතයට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ මනුස්ස ජීවිතේ ශ්‍රේෂ්ඨ වුණාට අඳුරෙන් පිරීලා. අඳුරු පැත්තටමයි අපේ ජීවිත බර. අඳුරෙන් පිරිච්ච අය, අඳුරු පැත්තට බර වෙච්ච අය ආලෝකයට අරගෙන යන්න. මනුෂ්‍යත්වයට ආවා කියලා කියන්නේ ආලෝකයට ආවා. මේ ආලෝකයට ආපු අය ආලෝකයෙන් අඳුරට යන්න පුළුවන්. සමහර අය අඳුරෙන් අඳුරටම යනවා, සමහර අය ආලෝකයෙන් අඳුරට යනවා. තම පරායන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මේක පැහැදිලි කරන්නේ. ඒ අතර සමහර අය ආලෝකයෙන් ආලෝකයටම ගමන් කරනවා. එහෙමනම් මේ වෑයම මේ උත්සාහය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාම ආලෝකයෙන් ආලෝකයට යවන වැඩපිළිවෙලක් සකස් කරවන්නයි.